ආයුබෝවන්. අද අප 8 ශ්‍රේණියේ පළවෙනි වාරයට තිබෙන පාඩම් වලින් අවසාන පාඩම 5 වෙනි පාඩම ධ්වනිය කියන පාඩම ක්‍රියාකාරකම් රාශියකින් සමන්විතයි. අපි දැන් ඒවා නරඹලා ඉන්නේ. අපි දැන් ක්‍රියාකාරකමක් බලමු. මේ ක්‍රියාකාරකමට gedara තියෙන පහසුවෙන් සපයා ගන්න පුළුවන් මේ භාණ්ඩ ටිකක් තමයි අරන් තියෙන්නේ. මේ වගේ බැලුම් බෝලයක් මෙහෙම කපලා වීදුරුවකට දාලා තියෙනවා. ඕනනම් මෙතනට රබර් බෑන්ඩ් ටිකක් දාන්න පුළුවන්. මේ කෑල්ලක් කපපු කෑල්ල. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. පෑන විල්ලි බීම බටේ මෙහෙම කෑල්ලක් කපා ගන්න. මෙහෙම කෑල්ලක් කපාගෙන මේක දෙපැත්තෙන් පොඩ්ඩක් නියපොත්තෙන් තද කරන්න. තද කරලා මේ කෙලවර ත්‍රිකෝණාකාරව කපන්න. දෙපැත්තට. දැන් මේකට අපි කියනවා ඉපියක් කියලා. මේකට කියනවා ඉපියක් කියලා. මේ ඉපිය. මේක ටිකක් අපිට ඕන නම් දිගට කපා ගන්නත් පුළුවන්. කොට කෑල්ල ප්‍රමාණවත්. මෙහෙම දෙපැත්තෙන් පොඩ්ඩක් තද කරලා නවලා ඇන්ගල් එකට කපන්න. ත්‍රිකෝණයක් වගේ එන්න අග උල් වෙන්නේ. පිඹල බලන්න. එන්නේ සද්ද. එන්නේ සාර්ථක වුණා නේද? ඉතින් කීප වාරයක් කරලා බලන්න. උත්සාහය අතහරින්න එපා. ඊළඟට මම මේ ඉවත දමන නිවසේ තියෙන කුප්පි මේ අරගෙන තියෙන්නේ. කුප්පිය. මේ කුප්පියට ජලයේ ස්වල්පයක් පුරවලා තියෙන්නේ. මොනවද එන්නේ? ඔබට ඇහෙන්නේ මොකක්ද? මේ ගම් බෝතලයක්. මේ ගම් බෝතලේ ගම් තිබෙනවා. භාගයක් විතර. ඔබට ඇහෙනවා ශබ්දයක්. හඬක් ඇහෙනවා. අපි කියනවා ශබ්දයට හඬට ධ්වනිය කියලා. මේක ශක්ති විශේෂය. මං කතා කරන ශබ්දය ඔබට ඇහෙනවා. ශබ්දය පිට වෙන්නේ මෙන්න මෙතන. උගුර ප්‍රදේශයේ තියෙනවා අවයවයක් ස්වරාලය. මේ ස්වරාලයේ ස්වර තන්ත්‍ර තිබෙනවා. කොහොමද හඬ නිපදෙන්නේ? මේ තව එකක්. මේ හිස් බෝතලයකට වතුර පුරවලා තිබෙන්නේ. මේ හරියට විතර පුරවලා තිබෙන්නේ. අයි බලමු. මේක පිඹල. හඬ නැවත වරක් සවන් දෙන්න. දැන් මම මේකේ වතුර ටිකක් අඩු කරනවා. හඬ වෙනස් වුණා. හඬ වෙනස් වුණා.
නම් කොහොමද හඬ උපදින්නේ? මේ රබර් බැලුම් පටලයක් වීදුරුවට දාලා ශබ්දයක් එන්නේ කොහොමද? පිමිණිකට සද්දයක් එන්නේ. හඬ උපදින්නේ කොහොමද? හඬ උපදින්නේ ඕගොල්ලෝ 6 ශ්‍රේණියේදී ඉගෙනගෙන ඇති යම් වස්තුවක් කම්පණය වීමෙන් තමයි. කම්පණය කියන්නේ දෙදරනවා අපිට පේන්නේ නැතුණාට. මතකද රබානකට ඍජු ෆෝම් බෝල දාලා තට්ටු කරනකොට ඍජු ෆෝම් බෝල උඩ පනින. එහෙනම් ශබ්දය ඇතිවන්නේ යම් වස්තුවක් කම්පනයක් නැතුව හඬක් ශබ්දයක් ධ්වනියක් හටගන්නේ නැහැ. එහෙනම් කම්පනය කියන්නේ මොකක්ද? දෙපසට සිදු කරන රිත්මයානුකූල චලනයකට තමයි කම්පනයක් කියන්නේ. දෙපසට සිදුවන රිත්මයානුකූල චලනයක් කම්පනයක් කියලා කියනවා. එනම් මේ හැම අවස්ථාවෙදීම මේවා කම්පණය වෙනවා. අපි බලමු තවත් මේ තියෙන්නේ පොලිතින් කැබල්ල. shopping bag කැබල්ල. ඔගොල්ලෝ ඉස්සර කොහොමද මේ පොලිතින් කැබල්ලෙන් කොහොමද හඬ උපදවන්නේ කියලා. ඔන්න බලන්න. මෙහෙම පොඩ්ඩක් තියලා ඇදලා පිමිල්ල මෙන්න මෙතන. අපූර්වයිනේ. මේ shopping bag කෑල්ල. අපූර්වයිනේ. උණුයිලය. පිඹල බලමුනේ. කො ශබ්දේ ඉන්නේ. පිම්බම ඉන්නේ නැනේ ශබ්දේ. අපි බලමු දැන්. අත තියෙනවා. අල්ල. දැන් පිඹි. උත්සාහ කරමු. පේනවා. මේ පැත්ත වහන්න ඕන. ඇතුලේ වායු කඳක් කම්පණය. මේක ඇතුලේ වායු කඳ කම්පණයෙන් තමයි හඬ උපදින්නේ. වායු කඳක් කම්පණය. පටලයක් කම්පණය. මම මේ ශනිකව හදාගත්තු එක. ඔයගොල්ලන්ට පේනවද දන්නේ? සිහින් කම්බි තුනක් ඇදලා තියෙන්නේ. සිහින් කම්බි තුනක් ඇදලා. අපි මේ වලට කියනවා තත් කියලා. කම්බිය. තත. අයි බලමු කම්පණය. කම්පණය කරලා. මේ කෙළවරම දිග එක. දිග කම්බිය. එකම වර්ගයේ සිහින් කම්බිය. තඹ කම්බිය. අර සංගීත භාණ්ඩවල තියෙන වයලීනේ, ගිටාරේ, ඒවල තියෙන කම්බි ගත්තනම් ඊට වැඩිය සාර්ථකයි. ශබ්ද ශ්‍රවණය කරන්න. මේ දිග එක. ඊට වඩා පොඩ්ඩක් කෙටි. ඇදලා මේ කරන්න දැන් මේ බුරුල් වෙලා. මේ කෙටි මේක. ශබ්දය හුඟන්න. ඔයගන්ට පේනවා මේ කම්බිය දෙදරනවා. මේ දෙදරනවට කියන්නේ කම්පණය වෙනවා. දැන් බුරුල් වෙලා.
මේක තදට සංගීත භාණ්ඩවල මේවා තද කරන්න, කම්බි තද කරන්න. එහෙම නැත්නම් අපි කියනවා ටියුන් කරන්න. කොටස් හදලා තියෙනවා. ඔබත් නිර්මාණය කරලා බලන්න. මේ වගේ හඬ උපදවන ඒව පහසුවෙන් කරන ඒවා ඕගොල්ලෝ ගස්ලපු පිත්තෙනුත් නලාව හදලා ඇති. කොක්කොල නලාව හදලා ඇති. ඒව ඔයගොල්ලෝ දන්නේ ඒවා. මේවා මීට කලින් මේවා මේ ශබ්ද ඔයගොල්ලෝ අහලා තියෙනවද? අපි බලමු තව එකක්. මේ තිබෙන්නේ ග්ලාස් එකක්. අර වයින් ග්ලාස් කියන්නේ. බලමු මේකෙන් ශබ්දය කොහොමද නිකුත් කරන්නේ? පිඹල කරන්න බෑ. පිඹින් නැතුව බලමු. මේ හැඩය විශේෂ හැඩයකට මේ වීදුරුව හදලා තිබේ. අපි බලමු. මේ විදිහට ඇඟිල්ල පොඩ්ඩක් තෙමාගෙන මේකේ ධාරය පිරිමදි. ඔබ ශ්‍රවණය වෙනවත් දන්නේ නැහැ ඔබට. ගොඩක් අද කරන්නේ නැතුව ඇඟිල්ල ටිකක් බුරුලේ වගේ ඔබත් කරලා බලන්න. මේකට හැබැයි වතුර පිරෙව්වම මේ ඇතුලේ වතුර කම්පණය වෙනවා මට පේනවා. ඔයගොල්ලන්ට පේනවද දන්නේ. මෙහෙම කරනකොට වතුර කැරකෙනවා වගේ මට පේනවා. මේක බලමු ලං කරලා ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන්ද කියලා. එහෙනම් යම් වස්තුවක් කම්පණයෙන් තමයි හඬ උපදවන්නේ. එකක් කරලා බලමු. වතුර පිරුණම හඬ වෙනස් වෙනවා. එහෙනම් මේ ක්‍රියාකාරකමෙන් ඕගොල්ලන්ට සංගීත භාණ්ඩයක් නාදයක් නිපදවන හඬක් උපදවන භාණ්ඩයක් නිවසේදී හදාගන්න පුළුවන් පහසුවේ. එහෙනම් හඬ කොහොමද උපදින්නේ? ධ්වනිය කොහොමද උපදින්නේ? ශබ්දය කොහොමද උපදින්නේ? කම්පනය. කම්පනය කියන්නේ යම් වස්තුවක් දෙපසට සිදු කරන රිද්මයානුකූල චලනය. හඬ කියන්නේ ශබ්දය කියන්නේ ශක්ති විශේෂයක්. අපි යමු පාඩමට. මේ තියෙන්නේ විද්‍යාගාරයේ ඇති සරසුල් කට්ටලය. ඔයගලන්ට පේනවා විද්‍යාගාරයේ තියෙන සරසුල් කට්ටලයයි මේ තිබෙන්නේ. මේකේ කෙටි බාහුවක් සහිත සරසුල් සහ දිගු බාහුව සහිත සරසුල් තිබෙනවා. දැන් අපි දිගු බාහුවක් සහිත සරසුලක් කම්පනය කරලා ඒක කන ළඟට ලං කරලා ශබ්දය අහන්න ඕනේ. කම්පනය වන ශබ්දය අහන්න ඕනේ. මම මේක ඔබලාට ඇහෙන්න සලස්වනවා. මෙහි නාදය ඇසෙනවද කියලා බලන්න. තව සැරයක් කම්පනය කරන්න.
මේ දිගු බාහුව සහිත සරසුලක්. අපි ඊළඟට බලමු කෙටි බාහුවක් සහිත සරසුලක් කම්පනය කරලා එහෙනම් මේ සරසුල් දෙකෙන්ම නැගෙන හඬ වෙනස් බව ඕගොල්ලන්ට අඳුර ගන්න පුළුවන්. දිගු බාහුව සහිත සරසුලෙන් නැගෙන ශබ්දයේ සංඛ්‍යාතය අඩුයි. මතක තියාගන්න. කෙටි බාහුව සහිත සරසුලෙන් නැගෙන ශබ්දයේ සංඛ්‍යාතය වැඩි. මේ තිබෙන්නේ තවත් එවැනිම සරසුල් දෙකක්. ඒවා විද්‍යාගාරයේ තිබෙන සරසුල්. අපි බලමු කම්පනය කරලා. එහෙනම් මේ ක්‍රියාකාරකමෙන් අපි ඉගෙන ගන්නේ සරසුල් වල බාහුව වල දිග ක්‍රමයෙන් අඩුවන විට සංඛ්‍යාතයේද ක්‍රමයෙන් වැඩි වෙනවා. බාහුව වල දිග වැඩි වෙන විට සංඛ්‍යාතයේ ක්‍රමයෙන් අඩු වෙනවා. මේ විදියට තමයි සංගීත භාණ්ඩයක ස්වර හත නිපදවාගෙන තියෙන්නේ. ඒ සංගීත භාණ්ඩයේ සංගීතය කියන රාශිය වෙනස් කිරීමට සංගීතයේ සංඛ්‍යාතය කියන රාශිය වෙනස් කිරීමට අවශ්‍ය උපක්‍රමය යොදලා තියෙනවා. සංගීත භාණ්ඩයෙන් භාණ්ඩයට තත් භාණ්ඩයක් ගත්තොත් ඒ තත් භාණ්ඩයේ එක්ක තත්වල ඝනකම වෙනස් කිරීමෙන් සංඛ්‍යාතය වෙනස් කරලා ස්වර හත ලබා ගන්න. එහෙම නැත්නම් තතේ දිග වෙනස් කිරීමෙන් සංඛ්‍යාතය වෙනස් කර තිබෙනවා. දැන් ඕගොල්ලෝ ඒ ක්‍රියාකාරකම කරාම ඕගොල්ලන්ට කුතුහලයක් එන්න ඕනේ මේවා අපිත් කරලා බලන්න ඕනේ කියලා. සර්ට පුළුවන් නම් අපිට බැරි නේද? උත්සාහ කරලා බලන්න. හරි. විවිධ ඕගොල්ලන්ට තව නිර්මාණ ඕගොල්ලෝ ගාව තියෙන්න පුළුවන්. සංගීත භාණ්ඩ හදන්න ගෙදරින්. නාදයන් නිකුත් කරන මිහිරි නාදය. අපි නාද ගැන පසු කතා කරමු. ඊළඟට බලමු ශබ්දය. ධ්වනි ප්‍රභව. අපි කියලා දුන්න තාප ප්‍රභව, විද්‍යුත් ප්‍රභව නේද? ප්‍රභවයක් කියන්නේ ආරම්භ වන තැන, උපදවන තැන, හට ගන්නා තැන කියලා කිව්වා. එහෙනම් ධ්වනි ප්‍රභවයක් කියන්නේ ධ්වනිය උපදවන ස්ථානය. නැත්නම් ධ්වනිය උපදවන උපකරණය. ධ්වනිය උපදවන උපාංගය. එහෙනම් යම් වස්තුවක් කම්පණය වෙලා ධ්වනිය නිකුත් කරනවා නම් අපි ඒ වස්තුවට කියනවා ධ්වනි ප්‍රභවයක් කියලා. දැන් ඕගොල්ලෝ ධ්වනි ප්‍රභව දැක්කා. කිහිපයක්. මේ ධ්වනි ප්‍රභව ඒවායේ කම්පණය වන කොටස අනුව ගොඩවල් තුනයි. දැන් ඕගොල්ලෝ දැක්කා මේක තත්කම්පණයෙන් තමයි හඬ උපදවන්නේ. මේ වගේ සංගීත භාණ්ඩ තියෙන ඕන තරම්. එහෙනම් ධ්වනි ප්‍රභව වර්ග 3යි. ධ්වනි ප්‍රභව වර්ග 3යි. එක වායු කඳ කම්පණය හඬ උපදවන භාණ්ඩ ඔක්කොම ලියන්නේ. දෙක තත් දඬු
කම්පනයෙන් හඬ උපදවන භාණ්ඩ. 3 පටල කම්පනයෙන් හඬ උපදවන භාණ්ඩ. පටලයක් කම්පනයෙන් හඬ උපදවන භාණ්ඩ. ඉතින් මේ මිහිරි නාද නිකුත් වෙන්න භාණ්ඩ හදලා තියෙනවා. ඒවා අපි කියන්නේ සංගීත භාණ්ඩ. හැබැයි ධ්වනි ප්‍රභවයක් කියන්නේ ඕනම එකක්. මමත් ධ්වනි ප්‍රභවය. හරි? මගේ ස්වරාලේ ස්වර තන්ත්‍ර කම්පනයෙන් තමයි මේ හඬ උපදවන්නේ. ඔබත් කතා කරනකොට ඔබේ ස්වර තන්ත්‍ර මෙතන අල්ල බලන්න දෙදරනවද කියලා කතා කරනකොට අත තියෙන. කතා කරනකොට මෙතන දෙදරනවා. එහෙනම් ස්වර තන්ත්‍ර කම්පනයෙන් තමයි හඬ උපදවන්නේ. මේසෙට තට්ටු කරත් බෝඩ් එකට කොහේ හරි ශබ්දයක් උපදිනවා නම් අනිවාර්යෙන් කම්පනයෙන් තමයි හඬ උපදවන්නේ. කම්පනයෙන් හඬ උපදවන්නේ. එහෙනම් වායු කඳක් කම්පනයෙන් හඬ උපදවන භාණ්ඩ තියෙනවා. එහෙනම් මේවා සංගීත භාණ්ඩ විදියටම තිබෙනවා. ඔබේ පොතේ ඇති පින්තූර. අපි පින්තූර කීපයක් දාන්න බලන්න. වායු කඳක් කම්පනයෙන් නලා වර්ග. අපි දැන් මෙහෙම කරලා පෙන්නුවා. මතකද මේකට කුඩා කාලේදී උණ බටයක් වගේ පොඩි එකක් ගහලා මම වපනලාව කියන එකක් හදුවා. ඔබත් මෙවැනි ශබ්ද නිකුත් කරලා වින්දනයක් ලබා. එහෙනම් වායු කඳක් කම්පනයේ නලා වර්ග. ෆ්ලූට් එක, බටනලා, හොරණෑව, ට්‍රම්පට් එක, ඒ වගේ. තත් දඬු, ගහණේම දඬු, සයිලෆෝනය වගේ. පොතේ තියෙනවා සයිලෆෝනයක් හදන්න කියලා. තත් වීණාව, වයලීනේ, ගිටාරය වගේ පටල, සීලුම බෙර, දවුල, යට බෙරය, යක් බෙරය, තම්මැට්ටම, ඔබත් විවිධ සංගීත භාණ්ඩ වල නම් හොයාගෙන පින්තූර හොයාගෙන ඒවායේ කම්පණය වන කොටස වායුද තටක්ද දණ්ඩක්ද පටලයක්ද කියලා වර්ග කරන්න. ඊළඟට අපි බලමු ශබ්ද. අපේ පරිසරයේ ඕන තරම් ශබ්ද තියෙනවා. මේ මගේ කතාව ශබ්දයක් විදිහට ඔබට ඇහෙනවා. පන්තියේ ළමයි ටික ඔක්කොම එකතු වුණාම නේද? ශබ්ද 30ක් 40ක් එකතු වෙනවා. නේද? ශබ්ද ගොඩක් ආවම ඒක ഘോഷාවක් වෙන වෙලාවක් තියෙනවා. ශබ්ද තියෙනවා ස්වභාවයේ ස්වාභාවික ශබ්ද තිබෙනවා. ස්වභාවයෙන්ම හට ගන්නා ස්වාභාවික ශබ්ද. කෘත්‍රිම ශබ්ද තියෙනවා. මොනවද ස්වාභාවික ශබ්ද? දියැලක් කඩන් වැටෙන ශබ්ද. ඔබ දියැලකට ගිහිල්ලා ඇති. ශබ්ද. මුහුදු වෙරළට ගිහිල්ලා බලන්න රළ බින්දෙන ශබ්ද. කුරුල්ලන්ගේ මිහිරි නාද. ඒවා ස්වාභාවික ශබ්ද. භූමිකම්පාව ඒ වගේ එකක් ස්වාභාවික ශබ්ද. ගිගුරුම් හඬ ස්වාභාවික ශබ්ද. ඔබ ස්වාභාවික ශබ්ද කීපයක් ලියන්න. කෘත්‍රිම ශබ්ද. කෘත්‍රිම ශබ්ද කර්මාන්ත ශාලාවලින් නිකුත් කරන ශබ්ද. කෘත්‍රිම ශබ්දය ඔබේ ගෙදර නිවසේ මුළු තැන්ගේ අම්මා උයනකොට එන ශබ්ද කෘත්‍රිම ශබ්ද. ඇයි යන්ත්‍ර පාවිච්චි කරනවා? බ්ලෙන්ඩර් නේද? ශබ්ද එනවනේ. වොෂින් මැෂින් එකේ ශබ්ද එනවනේ.
රූපවාහිනී ශබ්ද එනවනේ. ඒවා કૃතිම ශබ්ද. අපි ළඟට බලමු තව ක්‍රියාකාරකම්. දැන් මේ ක්‍රියාකාරකම් වලින් ඕගොල්ලෝ දැක්කා. හඬ උපදවනකොට හඬ එකිනෙකට වෙනස්. එකම සංගීත භාණ්ඩයෙන් වුවත් හඬ කිහිපයක් ගන්න පුළුවන්. අපි උදාහරණයක් විදියට මේ මම කොටසක් අඳින්න මේ සංගීත භාණ්ඩයක කොටසක් මොකක් වගේද පේන්නේ? මේ අර ඔබන්න පුළුවන් යතු කීබෝඩ් එක ඕගන් එක තව මොකක්ද ඒ වගේ ඔබන උපකරණ පියානෝ තව මේ කළු පාටක් තියෙනවා තව නේද? සංගීතය ආධාරණ අය ඒ කී නැත්තම් බටන්ස් දාන්න. මේකේ එක ළඟ තියෙන බටන් දෙකක් ඔබලා බලන්න. අහන්න. ඊට පස්සේ එකිනෙකට ටිකක් දුරින් පිහිටි යතුරු දෙකක් ඔබලා බලන්න. හඬ එකමද වෙනස්ද? මේ වෙනස් වෙන්න හේතුව මොකක්ද? මේවා සිදු කරන කම්පන ගණන. කම්පන ගණන තමයි බලපාන්නේ හඬට. කම්පන ගණන හැම එකම කම්පණය වෙන්නේ එකම ගානට නෙමෙයි. මේ කම්පණය. ඒතර හඬ උපදින්නේ කම්පණයෙන් කිව්වා. කම්පන ගණන යම් කිසි කාල වේලාවකදී අපි නැත්තම් කියනවා ඒකක කාලයකදී සිදු කරන කම්පන ගන්නට අපි නමක් කියනවා. සංඛ්‍යාතය කියන එක එනවා ගණිතයේදී. සංඛ්‍යාතය කියන්නේ වාර ගණන. තේරුම්. එහෙනම් කම්පන සංඛ්‍යාතය කියන්නේ මොකක්ද? කම්පන සංඛ්‍යාතය කියන්නේ කම්පණය වෙන වාර ගණන. භාණ්ඩයෙන් භාණ්ඩයට කම්පණය වෙන වාර ගන්න වෙනස්. එහෙනම් කම්පන සංඛ්‍යාතය කොහොමද හොයන්නේ? ඒකක කාලයකදී
ඒකක කාලයකදී සිදු කරන කම්පන ගණන තමයි කම්පන සංඛ්‍යාතය කියන්නේ. මෙතන කාලය උදාහරණ අපි ගානක් හදමු බලන්න. එක්තරා සංගීත භාණ්ඩයක් මිනිත්තුවකදී කම්පන 120ක් සිදු කරයි. මම පොඩ්ඩක් වෙනස් කරමු. එක්තරා භාණ්ඩයක් මිනිත්තුවකදී කම්පන 2400ක් සිදු කරනවා. මිනිත්තුවක. එහෙනම් කාලය කියදලම මිනිත්තු එකයි කියලා දාන්නත් පුළුවන්. අපි මේක තත්පර වලින් දාමු. මිනිත්තුවක් කියන්නේ කොච්චරද ළමයි? තත්පර 60යි. මං කිව්වා තත්පර 60ක් මිනිත්තුවකදී මේ වස්තුව නැත්තම් සංගීත භාණ්ඩය කම්පන වාර 2400ක් දෙනවා කියලා. එහෙනම් මේ දෙක බෙදන්න. බිඳුවට බිඳුව කැපෙනවා. 246න් බෙදෙනවා. 6ක් 1යි 6ක් 4යි බිඳුවට. එහෙනම් එක තත්පරයකට තත්පරවල ඒකකයේ සෙකන්ඩ් කියන තේරුම තත්පර. එහෙනම් මෙතන උත්තරය එනවා තත්පරයට කම්පන 40යි. තත්පරයට එක තත්පරයකට ඒ සංගීත භාණ්ඩය කම්පණය වෙනවා වාර 40ක්. මේකට කියන්නේ කම්පන සංඛ්‍යාතය. එහෙනම් කම්පන සංඛ්‍යාතය කීයද ළමයි? 40යි. ඒක අපි ඒකකයකින් හඳුන්වනවා හර්ට්ස් කියලා. එහෙනම් කම්පන සංඛ්‍යාතය හඳුන්වන සම්මත ඒකකය හර්ට්ස්. Hertz. H capital Z simple. මේ කැපිටල් අකුරක් බොහෝ වෙලාවට එන්නේ විද්‍යාඥයාගේ නම. දැන් නිව්ටන් එන්න අකුර. කිලෝග්‍රෑම් කියලා ලියනකොට අකුරු දෙකම සිම්පල්. K capital ලියන්නේ නැහැ. ඒකක. එහෙනම් මෙතන කම්පන සංඛ්‍යාතය කොහොමද හොයන්නේ? ඒකක කාලයකදී සිදු කරන කම්පන ගන්න. තත්පරයකට සිදු කරන කම්පන ගන්න හඳුන්වනවා කම්පන සංඛ්‍යාතය කියලා. එහෙනම් සංගීත භාණ්ඩේ මේ අතුර තද කරාම එපුවම නිකුත් වන හඬේ සංඛ්‍යාතයයි මේ හරියේ ටිකක් දුරින් කම්පන සංඛ්‍යාතයයි වෙනස් හරිය. ගොඩක් වෙනස්. හැබැයි එක ළඟ අතුරු දෙකක් එපුවම හඬ පොඩි වෙනසක් තියෙනවා. කම්පන සංඛ්‍යාතයේ සුළු වෙනසක්. එහෙනම් කම්පන සංඛ්‍යාතය ඔයගොල්ලෝ දැන් ඉගෙන ගත්තා. මේ වගේ පොඩි ගානක් හදන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේ පාඩමේ ඊළඟ කොටසින් අපි නැවත මුණ ගැහෙමු. ඔබට සුබ දවසක්.